අර කටමුල් පුටුමුල්ලද කටමුල්ලද කොහෙද බං? අයියන කොහොමද? ඕ කයියන කොහොමද? 96 ඉන්නවා වගේ. පොඩි. හරිද බෑ හරිද? මම ඊට වහමුට පතර වීඩියෝ ගියාම නැතා. හරි මෙතන ආවේ 1.96 නේ. එතකොට දැන් මෙතන දැන් ඩූ ටේල් එකක් ඉඳලා ඒක දෙපැත්තෙම දා ගන්න ඕනේ. එක්ක ඍණ 1.96යි 6 නේද? මෙතන ධන 1.96. මේ තමයි තුන්වෙනි පියවර. හරිද? එතකොට දැන් මේක මොකද්ද කිව්වේ මම කිව්වේ මේ ටූ ටේල් එකක් වුණා. හරිනේ? ඊට පස්සේ දැන් මේකෙම දැන් කරලා මොකද නැත්තම් පැටලෙයි. හතරවෙනියට අපි කරන්නේ ටෙස්ට් ස්ටැටිස්ටික් එක. හරිද? හිතන්නකෝ මේක ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක දන්නවා කියලා. හරි ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක නොවුන නම් කොතනද යන්න ඕනේ? පළවෙනි එකේ. හරිද? පළවෙනි එකේ තියෙන සූත්‍රය දාන්න දෙනවා. z සමානයි x bar minus new note එක බෙදනවා ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක බෙදීම n වල වර්ගමූලය. හරිද? දැන් හිතන්න මෙතන ආව උත්තරේ 2.1යි කියලා. හරිද? ඒක ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන්. දැන් මේ ආව උත්තරේ මේ ක්‍රිටිකල් රීජන් එක ඉක්මවලා යනවනේ. මෙහෙට යනවා. මේකෙනු මේ පැත්තට මෙහෙට යනවා. 2.0 ගන්න තියෙන මෙහෙ. මේකෙන් 2.0 ගන්න තියෙන මෙහෙ. හරිද? ඒතර මේ වගේ වෙලාවක් වුණොත් මම මොකද කරන්නේ? අපි null එක රිජෙක්ට් කරනවා මේ වගේ වෙලාව. ඒ කියන්නේ අපේ ක්‍රිටිකල් රීජන් එක ෆෝලන් කරගෙන නැත්නම් වැඩි ක්‍රිටිකල් රීජන් එකට වඩා වැඩි නම් අපේ ගණනය කරපු කැල්කියුලේට් කරපු ටෙස්ට් ස්ටැටිස්ටික් එක අපි null hypothesis එක රිජෙක්ට් කරනවා. හදිසියෙ මෙතන උත්තරේ 1.5යි නම් ඒක තියෙන්නේ මේක ඇතුලේ. 1.5 මේ පැත්තෙන් බලුවම මේ ඇතුලේ 1.5. දැන් මේ මොකද? අපේ ඇක්සෙප්ට් ලෙවල් එක. ඒ කියන්නේ කොන්ෆිඩන්ස් ලෙවල් එක 100%ක්. 190යි කම්පියුටර් ලෙවල් එක කොන්ෆිඩන්ස් ලෙවල් එක ඇතුලේ තියෙන්නේ. එහෙනම් මේක null එක රිජෙක්ට් කරන්නේ නැහැ. null එක ඇක්සෙප්ට් කරනවා. හරිනේ? ඔය ටික තමයි හතරවෙනි පියවර. පස්වෙනි පියවරට කරන්නේ අර මම දැන් කරපු ක්‍රිටිකල් රීජන් එකයි කැල්කියුලේට් කරපු කැල්කියුලේට් ටෙස්ට් ස්ටැටික් එකයි හරි ඒ දෙක කම්පෙයාර් කරලා null එක රිජෙක්ට් කරනවද නැද්ද කියන එක ලියනවා. ඒක ලියන්නේ අපි දැන් අද රිජෙක්ට් කරනවා කියලා තිබුණා. ඒක ලියන්නේ අපි 100% සිග්නිෆිකන්ට් ලෙවල් එකට තේ බලලා තමයි ලියන්න ඕනේ ඒක. ලියනකොට එක් කියන්නම්. ඊට 6 වෙනි එක අපි මේ දෙන්න ඕනේ අපි මොකද්ද ප්‍රැක්ටිකල් කන්ක්ලූෂන් එක. ඒක සර් දීපේකම කියන්නේ ඒක තමයි ඉස්සෙල්ලාම බලන ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක පොපියුලේෂන් ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක. හොඳට මේක බලන්න පොපියුලේෂන් එක. පොපියුලේෂන් ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක දිවන් ගන්න කියලා බලනවා. ඊට පස්සේ ඉස්සෙල්ලාම කරන්නේ null hypothesis එක ලියනවා. ඊට පස්සේ alternative hypothesis එක ලියනවා. ඊට පස්සේ ඒක alternative hypothesis එකට අනුව ගිහිල්ලා බලනවා critical region එකේ මොකද්ද තියෙන සූත්‍රය කියලා. ඒ සූත්‍රයට අනුව අපි මේ මෙතන මේක ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන ඉවරලා බලනවා මේකේ අයින් වෙන ලෙවල් එක එක්ක මේ පැත්තට වෙන්න පුළුවන්. නැත්නම් මේ පැත්ත වෙන්න පුළුවන් නැත්නම් ටූ ටේල් එකක් වෙන්න පුළුවන්. ටූ ටේල් එකක් වෙන්න පුළුවන් ඔය කිව්වා වගේ. එහෙනම් මම හිතන්නේ මේ අපි දැන් මේ ක්‍රිටිකල් රීජන් එකේ ගන්නවනේ Z value එක. ඒ Z value එකට මේ පැත්තට වැඩි යකයක් කරනවා නම් හැමතිස්සෙම අපි මොකද කරන්නේ? null එක රිජෙක්ට් කරනවා. මේක ඇතුලේ එනවා නම් අගයන් මේක ඇතුලේ එනවා නම් එතකොට අපි මොකද කරන්නේ? null එක ඇක්සෙප්ට් කරනවා. හරිනේ? අපි යමු ඊළඟට 2 sample එක ගැන කියන්න ඕන. ඔය කී 1 sample ඒවනේ. එතන 2 sample ඒ වගේ toy විදිහටම data දෙන. ඒ කියන්නේ එතකොට sample දෙකක් දෙන A B කියලා දෙකක්. නැත්නම් 1 2 කියලා හරි දෙකක් දෙන. එතකොට මේ sample දෙකේ වෙන වෙනම කරන්න ඕනේ. එතකොටත් ලියන්නේ ඉස්සෙල්ලාම null hypothesis එක ලියනවා. ඊට පස්සේ alternative එක ඊට පස්සේ critical region එක බලනවා 2 sample එකට ගිහිල්ලා ඒකේ 2 sample එකෙත් බලනවා standard deviation එකක් දන්නවද නැද්ද කියන එක. ඒක බලලා ඒකෙත් ඒ විදිහට දා ගන්න ඕනේ. එතකොට මේ 2 sample වල ස්පෙෂල් තියෙන එකක් මේකේ
large sample තියෙනවා small ඒවා තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි ගන්න sample එක 30 හෝ හරිද? 30 හෝ 30ට වැඩි නම් 30 හෝ 30ට වැඩි නම් අපි කියන ඒවට large sample කියලා. අපි ගන්න sample size එක 30ට අඩුයි නම් හරිද? 30ට අඩුයි නම් එතකොට අපි කියන ඒවට small sample කියලා. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා මෙන්න මේ වචනේ තිබුණා. grown from normal distribution. grown from normal distribution කියලා අපේ ගානේ කොහේ හරි ඇතුලේ කැලලක තිබුණොත් sample 30ට අඩු වුණා. දැන් sample 10යි sample එකේ sample දෙකේ sample 10යි 12යි තිබුණා. නැත්නම් 10 20යි තිබුණා. 30ට අඩුවෙන් තිබුණත් මේක අපි ගන්න අපි large sample විදියට. හොඳට මතක තියාගන්න එක. grown from normal distribution කියලා එකක් තිබුණොත් ගානේ ඇතුලේ අපිට තියෙන sample ගාන 30ට වඩා අඩු වුණත් අපි ඒක ගන්නේ large sample එකක් විදියට. තව එකක් තියෙනවා original population. original population එකෙන් කියවෙන්නේ normal population එක ගැනම. එහෙම ඒ වගේ අදහසක් තියෙනවා. original population කියන්නේ normal population එක ගැන නම් එතකොට sample එක මේ වගේ small වුණත් අපි ගන්නේ large sample එක. ඔන්න අවස්ථා දෙක යටතේදී sample එක පොඩි වුණත් ගන්න මේ large sample කියන එක. හරි පළවෙනි ගානට යමු. ඔය ටික තමයි theory එක තියෙන්නේ. theory ඉවරයිද? ගාන කියව ගන්න. ගාන කියවනකොට බලන්න පළවෙනියටම තියෙන මොකද්ද? පළවෙනියටම බලන්න මොකද්ද? standard deviation එක known ද unknown ද කියලා. මේ ගාන නම් standard deviation එක known unknown කියලා බලන්න. ඒකෝර බලන්න මේකද කියව යනකොට මේකේ තියෙනවා would like to determine if typical amount එක spent per customer for day dinner at a new restaurant town more than මෙතන මේ වචනේ බලා ගන්න. මේක කියන්නේ මේ more than කියලා කියන්නේ ඉස්සරට වැඩි වෙන්න පුළුවන්ද කියන එක තමයි අහන්නේ. ඒක sample එකේ තියෙන 49 customers ලා ඉන්නවලු. ඒකට randomly select කරනවලු average amount spent එක. ඒ කියන්නේ මේ sample එකේ දැන් අපි sample එකක් අරගෙන තියෙන්නේ. sample එකේ average amount එක තියෙනවලු. ඒ කියන්නේ sample mean එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ x bar කියන එක ඔය තියෙන්නේ. 22.6 බිඳුව mu කියන population එක mean එක තමයි උඩ තියෙන 20. assume the standard deviation. standard deviation known case එකක්. එහෙනම් මේකදී දැන් පුළුවන් නේ හදන්න. අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද? මේක 102 level එකට බලන්න කියලා කියන්නේ. මේක අහන we would conclude the typical amount spent per customer is more than. ඒ කියන්නේ customer කෙනෙක් ගෙවන්න ඕන ගාන 20ට වඩා වැඩි වෙයිද කියන එක තමයි මේ alternative hypothesis එකේදී අහලා තියෙන්නේ. පළවෙනි පියවර මොකද්ද? මේක ලියන්න ඕනේ අරුඩින් ලියන එක mu කියලා ලියලා අර mean amount කියලා ලියන්න ඕනේ මේ spend කරන customer කෙනෙක්ගේ. ඒතර බිනෝයි වන් සාම්පල් කියන්නේ 49 කියන එකට බං. one sample කියලා කියන්නේ නැහැ. sample කියලා දැන් ඔතන දැන් මේ රෙස්ටුරන්ට් දෙකක් තිබුණා නම් අන්න එතන තමයි sample දෙකක් වෙන්නේ. එතන එක රෙස්ටුරන්ට් එකකනේ අහන්නේ කියලා තියෙන්නේ. අන්න එතනයි one sample two sample case කියලා කියන්නේ. case එකේ sample දෙකක් හරි තුන මේ තියෙන හැම. එකක් හරි දෙකක් හරි. හරි මෙතන දැන් h note එක ලියනවා. පළවෙනි පියවර මොකද? h note එක ලියන එක. එහෙනම් h note එක කොහොමද? mu හැමතිස්සෙම සමානයි 20 ඩොලර් දාන්නේ මම එහෙම ලියා ගන්න $20. දෙවෙනි පියවර මොකද්ද? alternative hypothesis h1 එක නැත්නම් ha එක. mu මම කොහොමද හැමතිස්සෙම මේ වැලියු එක මෙතනට එනවා. අපෙන් අහන්නේ මොකද්ද? $20ට වඩා වැඩි වෙයිද කියන එක. නම් වැඩි වෙයිද කියලා අහනවා නම් මේ පැත්තට අපේ වැලියු $20ට වඩා වැඩි වෙයිද කියලා අහන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක යන්න ටේබල් එකට ගිහින් බලන්න මෙන්න මේක යටතේ කෙලින් ඉස්සරහ ක්‍රිටිකල් රීජන් එකේ මොකක්ද තියෙන්නේ කියලා. මොකද්ද තියෙන්නේ?
සිග්මා නෝන් කේස් එකක් සිග්මා නෝන් කේස් එකේ ගිහින් බලන්න මේ තියෙන්නේ මියු එක වැඩි ලකුණ තියෙන පැත්තට බලන්න මියු එක වැඩි පැත්තට තියෙන එකේ ක්‍රිටිකල් රීජන් එක තියෙන කීයද මොකද්ද තියෙන්නේ ඉසඩ් ඒ කියලා තියෙන්නේ මේක දැක්ක ගමන් හොඳට බලන්න මෙතන ධනද ඍණද තියෙන්නේ කියලා ධන නම් අපේ මේක ක්‍රිටිකල් රීජන් එක යන්න ඕනේ ධන පැත්තෙන් තියෙන්නේ එහෙනම් දැන් මේක දැන් සම්පූර්ණ කැලලම 0.05යිනේ අපිට දැන් කියන්නේ 0.02 ලෙවල් එකට තමයි මේක මේ කියන්නේ 0.02කින් තමයි මේක වෙන්නේ නැහැ කියලා කියන්නේ. අපිට මේ මුළු කැලලම 0.05යි නම් එහෙනම් මේ 0.02 කියන්නේ මේ කැලලෙන් පොඩි කැලලක් නේ. එහෙනම් අපි මෙන්න මේ කැලල. අපි මාක් කරගන්නවා. දැන් මේකේ වටිනාකම කීයද? 0.02. දැන් අපිට ඕනේ මොකද්ද? අපිට Z value එක ඕනේ මෙතන ඉඳන් මෙතනට දැනගන්න ඕනේ. දැන් අපි මෙතන වටිනාකම තමයි දැනගන්න ඕනේ. දැන් මෙතන ඉඳන් මෙතනට මේක ඇතුලේ දුන්නොත් අපේ null එක මොකක්ද වෙන්නේ? accept වෙනවා. මෙතනින් මෙහාට ගියොත් අපේ null එක reject වෙන එක වෙන්නේ. දැන් අපි එහෙනම් 0.5න් අඩු කරනවා 0.02. කීයද ඒක? 0.46. දශම ස්ථාන 4කට ලියා ගන්න. මෙතන වටිනාකම 0.4800. දැන් ගිහිල්ලා බලන්න ටේබල් එකේ 0.4800 තියෙනවද කියලා. එතකොට ඒ තියෙනවා කියලා මෙතන දාගන්න z value එක කියලා. කීයද තියෙන්නේ? කීයද මම බලන්න 4800ද? ඔය 4800 තියෙනවද නැත්නම් ඒ ආසන්නකයක් තියෙනවද කියන්නේ? මචං 2.05 මේ 4000 කීයද තියෙන්නේ? 4798 798 ඊට පස්සේ දැන් බලන්න 4798 මෙතනට 2යිනේ අඩු 2යිනේ අඩුනේ අනිත් පැත්තෙන් බලන්න තව දෙකක් වැඩියෙන් තියෙනවද කියලා එහෙනම් 4052 තියෙනවද බලන්න මචං 4803 තියෙනවා ඊළඟට 803 එහෙනම් මෙතන 3ක් වැඩි නැතන 2යිනේ ගැප් එක තියෙන්නේ දැන් හදිසියෙ එහෙම ඊළඟ එකද කියන්න දැන් මෙතන දැන් ගැප් එක අඩු මේක තමයි ගන්න ඕනේ හොඳේ මේ තියෙන ගැප් එක අඩු මේක ගන්න එහෙනම් එතන කීයද 2.5 පහ මචං 2.05 2.05 නේ ෂුවර් නේ ඔව් 0.4යි ඔව් 2.05 2.05 දැන් හතරවෙනි පියවරට යනවා හතරවෙනි පියවර මොකද අරක තියෙන සූත්‍රය තමයි ලියා ගන්න ටේබල් එකේ තියෙන සූත්‍රය කොහොමද තියෙන z එකනේ z සමානයි x bar minus mu naught එක ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක x bar එකේ 22/60යි අඩු කරනවා mu naught එක 20යි ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක කීයද තිබුණේ ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක කියන්නේ 2.50යි 2.50යි අපෙන් අහන කීයද සාම්පල් සයිස් එක කීයද 49 වර්ගමූලය කියලා කියන්නේ කීයද 7යිනේ ඒක එහෙම ගැලීම දාගමු 7 කියලා මෙතන දැන් කැලලකින් සුළු කරගන්න දැන් මෙතන වැඩි කිය 2.60 බෙදන්න මේකේ මේ දෙක වෙන ටක්කල කැලලක හදා ගන්න කිය දෙන්න උත්තරේ මේ වෙන ඔගේ less than කියලා මොන පැත්තටද පාඩ වෙන්නේ less than කියනකොට මේක අනිත් පැත්ත වෙනවනේ බා ඔව් ඔතන පාඩ වෙන්නේ මොන පැත්තටද පාට වෙන එක දැන් බලන්න ඕනේ අරකට අනුව බා මෙන්න මේකට අනුව ක්‍රිටිකල් රීජන් එකට less than නෙවෙයි මෙන්න මෙතන ඍණ තියෙනවා නම් තමයි පාට වෙන එක බලන්න දැන් අපි මේක ලියනවනේ මේකට වුණේ දැන් මේක මම ඔය ලකුණ තියෙන දකුණු අත පැත්තේ උඩ තියෙන්නේ අනිත් පැත්තට තියෙනවද ඔය ලකුණ අනිත් පැත්තට තියෙනවා දැන් මේක දැන් මේ පැත්තට තියෙනවද මෙහෙම තියෙනව නේද ඔව් කොහොම තියෙනවද දැන් මේක ගිහින් බලන්න ක්‍රිටිකල් රීජන් එකේ කොහොමද තියෙන්නේ කියලා ඉස ඍණයේද තියෙන්නේ
රින ඉසට් ඒ තියෙන්නේ. රින Z එහෙනම් මේක මේ පැත්තට තියෙනවා මෙතන රින නම් මේක රින පැත්තට කොහොමද එන්නේ මම දැක්කේ නෑ පොඩ පෙන්නන්න. දැන් මේකෙන් දැන් බලාගන්න මේකට අනුව ක්‍රිටිකල් රීජන් එක තෝරන්න මේක කෙලීම කියන ක්‍රිටිකල් රීජන් එක බලන්න ක්‍රිටිකල් රීජන් එකේ තියෙන රින Z නේ ඒතර මේ පැත්තෙන් රින පැත්ත එහෙනම් රින පැත්තට එහෙම පාට වෙන්න ඕනේ දැන් මේකට අනුව මේක රින තනන්ත කියන එක බලන්න කොහමද කෙලවරක් තමයි පාඩ වෙන්නේ නේ. ඔව් මේ කියන්නේ 100ට 5යිනේ ඒ කියන්නේ මේක 100ට 100 ඒ කියන්නේ 95 වගේ තිබ්බනම් මෙන්න මේ පැත්ත පාට වෙන්න ඕනේ අපි බලන්නේ රිජෙක්ට් වෙන පැත්ත බලන්නේ ඒ කියන්නේ දැන් මේ වැලියු එකනේ දැන් බලන්න අපි බලන්නේ දැන් මේකට වඩා ඇතුලේ වුණා මෙහෙදී වුණොත් අපි මේක දැන් මෙහි වටිනාකම කීයද දැන් අපි බලන්නේ දැන් මම කියවනේ 100ට 100ක්ම වෙන්නේ නැහැ කියලා දැන් මේක එතකොට 100ට දෙකක් නම් රිජෙක්ට් වෙන්නේ 198ක් සක්සස් වෙනවා හරිද 198ක් සක්සස් වෙනවා එහෙනම් මේකේ මේ ටිකේ වටිනාකම 102යි නම් මේ පැත්තට આવොත් 98ක් වෙනවා ඒතකොට මේකෙදි ඇක්සෙප්ට් වෙනවනේ අරක නල් එක අන්න ඒක තමයි වෙන්නේ කීයද අර උත්තරය ඉසඩලු කියලා ඒක 7.2ක් 7.2ට දැන් මොකක්ද වෙලා තියෙන්නේ මෙතන තියෙන 2.5 මෙතන තියෙන 7.5 පස්වෙනි එකට යනවා මේ දෙක අතර කම්පෙයාර් කරනවා මෙතන ඉසඩලු කියේ 2.5යි දැන් අපි මේකට කැල්කියුලේට් කරා එක තියෙන්නේ මේකට වඩා මෙහෙන් තියෙන්නේ එහෙනම් අපේ නල් එක මොකද්ද කරන්නේ මේකට වඩා වැඩියෙන් යනවා නම් නල් එක රිජෙක්ට් දැන් මේක ඇතුළේනේ තියෙන්නේ මේක ASCII මේක ඇතුළේ ගානක් කරනවා අපි ඒක නල් එක රිජෙක්ට් කරන එක කරන්නේ හරි පස්වෙනි එකට ලියා ගන්න ලියා ගන්න මම ආයි හැම එකටම කියන්නේ නැහැ මේකෙදි කියන්නම් since the calculation test statistic so දීපක තියන අවුලකුත් නැහැ නේද කියන්නේ calculation test statistic එක fall in කරලා යනවා නේ කියන්නේ මේකට වඩා ඉක්මවලා යනවා fall in the critical region we have enough evidence ඒ කියන්නේ අපි ගාව evidence තියෙනවා මේ සාක්ෂි තියෙනවා මේක රිජෙක්ට් කරන්න මොකද මේකට වඩා අපේ ටෙස්ට් ස්ටැටිස්ටික් එක වැඩි හින්දා ඒක ඒ රිජෙක්ට් කරන්න එවිඩන්ස් තියෙන හින්දා අපි 100ට 2 සිග්නිෆිකන්ට් ලෙවල් එකකට මේක රිජෙක්ට් කරනවා. ඒ කියන්නේ මේ ලෙවල් එක ඇතුළත තමයි මේක රිජෙක්ට් වෙන්නේ කියන එක කියන්නේ. හරි වුණා. Since the calculation test statistic fall in the critical region, we have enough evidence to reject H naught in favor of HA at 2% level of significant. HA at 2% level of significant. ඒ කියලා කියන්නේ HA කියන එක මොකද්ද? අංග ඕල්ටර්නේටිව් එකනේ. ඕල්ටර්නේටිව් කියලා කියන්නේ නල් එක වෙන්නේ නැති ටික. එහෙනම් නල් එක වෙන්නේ නැත්තේ 100ට 2 ඇතුළේ තියෙනවා. එහෙනම් 100ට 2 ඇතුළේ නල් එක වෙන්නේ නැහැ. ඒකට මේකෙදි වෙන්නේ ඕල්ටර්නේටිව් හයිපොතීසිස් එක තමයි වෙන්නේ. නල් එක රිජෙක්ට් වෙන එක වෙන්නේ. ඊළඟට 6 වෙනි එක ඒකේ ප්‍රැක්ටිකල් කන්ක්ලූෂන් එක දෙන්න කියලා කියන්නේ ඒ කියන්නේ අරක ඒකේ කියන්නේ ඕල්ටර්නේටිව් හයිපොතීසිස් එක වෙනවා කියන එක කියනවා. ඒ කියන්නේ දැන් ඕල්ටර්නේටිව් හයිපොතීසිස් එක මොකද්ද තියෙන්නේ? මේක අනිත් පැත්තනේ. alternative hypothesis එක වෙන්නේ මොකද්ද? more than the probability. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ දවසක වටිනාකම දිනයක වටිනාකම $20ට වැඩි වෙයිද කියන එක අපෙන් අහන්නේ. දැන් මොකද උත්තරේ වෙනවනේ අපි? වැඩි වෙනවනේද? මොකද මේ critical region එක ඉක්මව යනවා. null එක reject වෙනවා නම් මේක accept වෙනවා කියන එක තමයි වෙන්නේ. එහෙනම් අපි කියන්න ඕනේ මේකෙදි මේ 95 confidence 98 confidence level එකට අපිට කියන්න පුළුවන් මේක එක්කෙනෙක්ගේ මේ දිනයක වටිනාකම $20ට වඩා වැඩි වෙනවා කියන. ඒක තමයි ලියන්නේ. ඒක ලියන්න. According to the given sample, we can conclude that the average amount is spent for dinner at new restaurant is more than $20 at 98 confidence. හරි. ඕකේ අමාරු මේක තමයි මෙන්න මේක කරගන්න එක. මේක කරගත්තා කියන්නේ ඕල්ටර්නේටිව් එක ලියාගත්තා කියන්නේ අනිත් ටික බගුවෙන් බලලා කිසි ගේමක් නැහැ ලියා ගන්න එක. ඕල්ටර්නේටිව් එක තමයි හරියට ලියා ගන්න ඕනේ. රයිට් දෙවෙනි එකට යමු.
දෙවෙනි එකෙත් ඉස්සෙල්ලාම බලන්න null එක මේ standard deviation එකක් තියනවද නැද්ද කියන එක. Suppose an editor of published company claims that the mean time to write textbook is at most 15 months. At most ඔය වචන පොඩ්ඩක් බලන්න. most කියන්නේ උපරිම වගේ. උපරිම කියලා උපරිම 15ක් මාස 15ක් කියලා sample textbook 16ක් අරගෙන තියනවලු. ඒක random series found that mean taken by the writing textbook 12.5. මේකෙදි මේ sample එකේ තියෙන වගේ 12.5 යන්නේ mean time කියන්නේ sample x bar කියන එකේ තියෙන්නේ. අතන තියෙන්නේ mu කියන එක. assume that the standard deviation එක known එකක් මේක එහෙනම් time textbook normally distributed using relation 0.25 level එකේදී බලන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මෙයාට ක්ලේම් එකක් හම්බ වෙනවලු. මම දැන් ක්ලේම් එකක් මට තේරෙන විදිහට ක්ලේම් එකක් හම්බ වෙනවා කියලා කියන්නේ මේ මාස 15කට අඩුවෙන් කරොත් කියන වගේ අදහසක් තමයි දැන් තියෙන්නේ නේද? එතකොට මේක දැන් අපි ඕල්ටර්නේටිව් වෙන්නේ එහෙනම් මොකද්ද? ඕල්ටර්නේටිව් කියන්නේ මාස 15කට වඩා අඩු වෙන්න ඕන. කියන එක තමයි ඕල්ටර්නේටිව් එක වෙන්න ඕන. හරි. ඉස්සෙල්ලාම null එක ලියනවා. null එක ලියනවා එක h note එක mu සමානයි 15යි. දෙක h1 එක mu මොකක්ද වෙන්න ඕනේ? mu එක අඩු වෙන්න ඕනේ මාස 15කට වඩා. එහෙනම් ඔන්න අඩු ලකුණු දැම්මා 15 දැම්මා. තුන්වෙනි එක critical region එක. මේක බලන්න standard deviation known එකක් නේ. එහෙනම් මේක යටතේ ගිහලා බලන්න critical region එකේ මොකද තියෙන්නේ කියලා. critical region එකේ තියෙන්නේ z minus zd තියෙන්නේ. එහෙනම් මේක minus වුණා කියන්නේ critical region එකේ තියෙන ඍණ පැත්තේ. එහෙනම් මේක යන්න මෙන්න මේ පැත්තේ තියෙන. එහෙනම් 0.02.5 level එකකටදී තියෙනවා කියලා කියන්නේ. හරිද? එහෙනම් අපිට ඕනේ දැන් මොකද්ද? මෙතන ඉඳන් මෙතන වටිනාකම් Z හොයාගන්න ඕනේ. හැමදේම ඉඳන් මෙතනට බලා කරනම් මේකේ මුළු වටිනාකම් 0.5යි. එකකින් අඩු කරනවා 0.02.5. එහෙනම් 5යි 7යි 4යි. එහෙනම් 0.4750යි මේක. බලනවා 4750 කොහෙද තියෙන්නේ කියලා බලන්න. set table එකේ කොහෙද තිබුණේ ඉස්සෙල්ලා 1.96 නේ මතක තියෙන්නේ. ඍණ 1.96 දී තිබුණා ඒක. හතරවෙනි කියනවා t table එකට t set table එකේ මේකේ තියෙන සූත්‍රයට දානවා mu x bar minus mu naught එක බෙදනවා standard deviation n වල වර්ගමූලයෙන්. x bar එක තියෙන කීයද? 12.5යි minus 15 standard deviation එක 3.6යි n තියෙන කීයද? sample size එක 16 නේ. 16 වර්ගමූලය කියලා කියන්නේ 4. එහෙනම් මේක වටිනාකම බලන්න කීයද කියලා ධන ඍණ දාගන්න හරියට එකේ. ඒතර ඍණ 2.5 බෙදෙන්න ඕනේ 3.6 බෙදීම 4න්. කැල්ලකේ 3.6 බෙදීම 4 ගහගන්න ඉස්සර වෙලා 0.9යි. එතකොට 2.5 බෙදන්න ආන්සර් එකෙන්. එතකොට එනවා 2.77. 2.77 ඍණ. ඍණ 2.77. එතකොට මේක ඍණනේ. එහෙනම් මේකේ තියෙන්නේ කොහෙද? 1.9ට වඩා වැඩිය කියන්නේ. එහෙනම් මේකේ මෙහෙ තියෙන්නේ 2.77 මෙහෙ තියෙන්නේ. එහෙනම් මේක මොකද්ද? critical region එකේ ඉක්මවලා යනවා. ඒ කියන්නේ fall in කරගෙන යනවා critical region එක. එතකොට එහෙනම් මොකද කරන්නේ? null එක project කරනවා. ඒකෙත් අර විදිහටම අර දෙක ලියවෙන්න ඕනේ. 5 වෙනි එකයි 6 වෙනි එකයි. හරිනේ? ඒ දෙක ලියන්න එක පොඩ්ඩක් බලන්න මේ විදිහට ලියන්න තියෙන්නේ. sample දෙක තුන්වෙනි එකත් ඒ විදිහටම තියෙන එකක් නේද? ඒක හදන්න ඕනේද? මේ බිනෝ ඔක ග්‍රේටර් දෑන් ලෙස් දෑන් බලන ක්‍රමයක් තියෙනවා වෙන තව. මාත් ලියාගත්තා තියෙන උඹලා කවුරු හරි කියපේද්ද ඔයද?
අර සාම්පල් මීන් එකයි පොපියුලේෂන් මීන් එක දිහා බලලා නෑ ඒව දිහා බලලා දැන් බෑ බා. ඒ කියන්නේ මේ ගානේ දීලා තියෙන, ඒ කියන්නේ ගානෙන් අහන එක අපි කරන්න ඕනේ. නෑ ඔය හැම දැන් ගානේ මේ ගානේ කියන්නේ නැහැ නේ බං මොකද්ද කරන්න ඕනේ කියලා මේ ගානේද? දෙවෙනි මේක කියනවනේ මේ ඒ කියන්නේ right test book එක at most 15 months. ඒ කියන්නේ මේ මෙයාට ක්ලේම් එකක් ගන්න පුළුවන් ඉන්නේ මේ මාස 15 උපරිමයේදී දුන්නොත් විතරයි. හරිද? මෙන්න මේ වචන තමයි වැදගත්. මේ at most කියන ඒවා increase decrease දැන් උඩේ කියරෙන්නේ මොකද්ද? more than. අන්නේ වචන තමයි බලා ගන්න ඕනි බා. මේ වචනෙන් මේ නැතුව මේ අර මම මේ ලියන් දෙන කවුරුහරි කීපයක් දන්නේ සාම්පල් මීන් එක දැන් මේක 12.5 නේ උනට පොපියුලේෂන් එක දීලා දෙන 15යි කියලා ඔව් ඒකෙන් ගන්න එපා. මේකෙන් පැටලෙනවා ඒක. මම ආයකින් වරදිනවද උත්තරේ ඔව් ඔව් බා. ඔක අපවලාම මේ ඔය කලින් කියපු එක. උඹද කිව්වේ ඒක හරි කුප්පිලා මේ කියපියක් තමයි මේ ලියන්නේ ඔය ගියසර කුප්පිය කිව්වක මං හිතන්නේ. ඔව් ගියසර ඒක තමයිනේ. ඒ අර කෙටි ක්‍රමයකට මේවට MCQ වලට මේ ඕක අදහස් ගන්න එපා. මේකෙන් තමයි මේ විදිහට හරිම ක්‍රමය. ඒ වචන ටික පොඩ්ඩක් කියහංගු මං එනම් වචන කියන දෙයක් නෑ බං. කියන්නේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. දැන් බලනවා අපි අහනවනේ. අපි බලන ඉස්සෙල්ලාම දැන් සමාන දාගන්න. සමාන දාගෙන අපෙන් අහන මොකද ප්‍රශ්නේ අහන්නේ. මේක අපිට ක්ලේම් එක හම්බ වෙන්නේ උපරිම මාස 15ක් ගියොත් විතර. එහෙනම් අපේ ඕල්ටර්නේටිව් එක මාස 15ට වඩා වැඩි වෙන්න බෑ. මාස 15ට වඩා වැඩි වෙන්න බෑ කියලා කියන්නේ අපේ මිව එක අඩු වෙන්න ඕනේ මාස 15ට වඩා. එහෙනම් කට ගහන්න ඕනේ මේ පැත්තට. හරි තුන්වෙනි එකට යමු. තුන්වෙනි එකේ තියෙන්නේ ඔය ගාන කියවද ඉස්සෙල්ලාම බලන ස්ටෑන්ඩඩ් ඩිවිෂන් සීන් එක තමයි බලන්න ඕනේ. right තුන්වෙනි එක suppose according to 1990 demographic report the average US household spend එක කියන්නේ US household කෙනෙක්ගේ average spend එක per day වලට $90. suppose you recently took random sample ඒ කියන්නේ 30 දෙනෙක්ගේ අරගෙන තියෙන ஒரு random sample එකක් විදියට එතකොට එක්කෙනෙක්ගේ mean එක වෙලා තියෙන කියන්නේ sample mean එක 84.50යි. එතකොට standard deviation එක known වෙනවා. using 0.5 significant level එකට බලන්නලු it can be concluded that the average amount spent per day by US household has decreased. ඒ කියන්නේ මේක කියන්නේ අපේ නල් එක වෙන්නේ මොකද එහෙනම් mu සමානයි 90. මේක අහන්නේ මේ 90ට වඩා අඩු වෙයිද කියන එක අහන්නේ. හරිද? spend per day එක තියෙනවනේ දැන් 90යි කියලා මේක ඒක 90ට වඩා අඩු වෙයිද කියන එක අහන්නේ. ඒතර පළවෙනි පියවර නල් එක ලියනවා h note එක mu සමානයි 90 දෙවෙනි පියවර ඕල්ටර්නේටිව් එක h1 එක ඒකෙදි කියන්නේ මොකද්ද 90ට වඩා අඩු වෙයිද ඔව් තුන්වෙනි පියවර මේක යටතේ ක්‍රිටිකල් රීජන් එක බලන්න ක්‍රිටිකල් රීජන් එක කොහොමද ඉන්නේ අර විදිහටමයි තියෙන්නේ z වෙන z ඒකමයි එතකොට මේක යනදොත් ඒ තියෙන්නේ අර විදිහටමයි මේක එතකොට 105 ලෙවල් එක තියෙන්නේ 0.05 නම් මේක එහෙනම් කීයද 0.4500 මොකද මේකේ වටිනාකම 0.5යි ඒකෙන් අපි මේක ලයින් කරගන්න ඕනේ ඒකේ වටිනාකම දාන්න 0.05යි එතකොට වටිනාකම 5යි අතර එහෙනම් 4500 මේක වටිනාකම එහෙනම් අපිට ඕනේ මෙතන ඉඳන් මෙතෙන්ට වටිනාකම Z එක ඒක බලා ගන්න 4500 කොහොමද තියෙන්නේ 4500 නැතිව ඇති මතක විදියට තියෙන 4495යි 4505යි කොහොම නේද තියෙන්නේ ඔව් බං එහෙම තියෙන්නේ එහෙම තියෙන දැන් මේ වගේ වෙලාවක මොකද්ද මේ 4500 මේකේ දෙකේම වෙනස සමානයි තියෙන්නේ එහෙනම් මේ පැත්තේ කීයද Z අගේ කීයද තියෙන්නේ 1.3 තියෙන්නේ මේ කෙලින් Z අගේ කීයද තියෙන්නේ 1.6 බං 1.6 ඒක එහෙම තියලා ඒකට එකතු කරන්න ඕනේ මෙන්න මේ දෙකේ උඩ අගේ කීයද බලපන් සිග්නිෆිකන්ට් අගේ 0.05 4.5 බං 4.5
0.04 ධන 0.05 මෙහෙම තිබුණ ගමන් මේකේ මෙයාගේ එකතු කරලා දෙකෙන් බෙදෙන එක කරන්න. හරි සාමාන්‍යගේ ගන්න. දැන් මේක 1.6යි මේක දෙකෙන් බෙදුවා පස්සේ කියන්නේ 0.04 එන්නේ. එතන මේක එකතු වෙනවා එතකොට 1.645. හරි. එහෙනම් මෙතන අගේ නම් 1.645. තේරෙන්නේ නැද්ද ඒක? මොකක් කරවලත් කරන අහන්න. මේක බැලුවට පස්සේ මේක නැහැ මේක නැති හින්දා අපි ළඟමගේ තියෙනවද බැලුවා ළඟමගේත් නැහැ ළඟමගේත් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඒ වෙනස දෙක ළඟ හින්දා ඒ නිසා මේකට අදාළව බැලුවා මේ සිග්නිෆිකන්ට් අගේ එතන උඩින් මේකට අදාළව බැලුවා ඒ දෙකේ අගේ එකතු කරා දෙකෙන් බෙදුවා ඊට පස්සේ ඉසෙට් ටේබල් එකේ මේකට අදාළ මේ දෙකට අදාළ අගයට එකතු කරන එක කරේ. හරිනේ. ඊට පස්සේ හතරවෙනි පියවර ස්ටැටිස්ටික් එක කරනවා අපි x bar minus mu naught එක බෙදනවා ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක known. ඒතර x bar එක ඇවිල්ලා කීයද තිබුණේ 84.50 minus 90 බෙදීම ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක 17.50 බෙදීම සාම්පල් 30ක් කරන් දෙනවා නම් 30 වර්ග මූලය බලා ගන්න කියලා. උඩ එහෙනම් කීයද තියෙන්නේ 5.50 නේද? උඩ 5.50 ම තියාගන්න. ඊට යට බලන්න 30 වර්ගමූල ඉස්සෙල්ලා බලා ගන්න. වර්ගමූල 30 බැලුවා සමාන ගැහුවා 14.50 බෙදීම ආංශ පෙරණ උත්තර ඊට පස්සේ උඩ උත්තරේ තියෙන 5.50 බෙදීම ආංශ 2.07ක් එනවා ඇති ඍණ මෙතන ඍණ හින්දා 2.07 මේකෙත් එන්නේ මොකද්ද මේකට වඩා වැඩි 2.07 එහෙනම් මේක මෙහි තියෙන්නේ මේක ඇඳ ගමන් හතරවෙනි පීරියඩ් මේක ඇඳොත් මේ තියෙන 1.64 වහනම් 2.7 තියෙන මේ ක්‍රිටිකල් රීජන් එක ඇතුලේ මේ අර රිජෙක්ට් කරන ඒරියා එක ඇතුලේ තියෙන 1.07 ඒ නිසා මේක ෆෝලන් කරගෙන යනවා මේක නල් හයිපොතීසිස් එක රිජෙක්ට් කරනවා අරක 100% කොන්ෆිඩන්ස් එක යටතේ අපි මේ කියනවා මෙන්න මේක 90ට වඩා අඩුයි කියන එක කරන්න. හයවෙනි පියවර වසන පියවරයි. ඒ ලියන ටික පොඩ්ඩක් බලා ගන්න ඒකම විදිහට ලියවෙන්නේ. මචං බිනෝ මේ අර උඹ ලියපු ටික පොඩ්ඩක් දාපන් ඒ ගෲප් එකට පස්සේ. යට ලියන ටික කියන්නේ මේ 6 7 දෙකේ අර ලියන්නේ නෝට් එක. ඒක කිව්වනේ මම පළවෙනියට. ඒක මට ලියා ගන්න බැර බං උඹ පස්සේ කොට එකක් දාපන්. මේක රෙකෝඩ් එකේ තියෙනවා. මම දාන්න. ඒකනේ උඹට වගේ බෑනේ අපිට කියනකොට එහෙම ලියා ගන්න. රයිට් හතරවෙනි එකට යන්න. හතරවෙනි එක බා 4. හරි suppose mean salary of for full professors of the United States believed 61.50ලු. ඒතකොට සාම්පල් එකක් අරන් තියෙන full professors ලගේ 36 දෙනෙක් අරගෙන තියෙන mean salary එක 69.800ක් කියනවා. assume that standard deviation එක 5000 sigma known case එකක් and can we conclude the average salary has increased. දැන් මේ කියන්නේ average salary කියන mean එකේ 61.650යි හරිද mu එකේ. එතකොට මේක 102 significant level එකකට බලන්න කියලා කියන්නේ. දැන් average salary එක 61.650 ඒකට වඩා alternative එක වැඩි වෙයිද කියන එක තමයි අහන්නේ. Can it be concluded that average salary has increased? එහෙනම් average salary එක increased වෙයිද කියලා තමයි අහන්නේ alternative එකේ. පළවෙනි පියවර ලියනවා H note එකේ දෙන්නේ mu සමානයි 61.650යි මේ උඩින් අර ලියන්න තියෙන එක ලියන්න ඕනේ mu සමානයි මේක මේ කියන්නේ මේක mean value එක කියලා එහෙම average value කියලා ඊට පස්සේ දෙවෙනි පියවර මොකක්ද alternative එක H1 එක නැත්නම් HA එක සමානයි මේකේ මොකද්ද ලියන්නේ 61.650ට වඩා වැඩි වෙයිද කියලා අහන්නේ වැඩි වෙයිද හරිනේ තුන්වෙනි පියවර මේකට ගිහින් බලන්න සිග්මා known case එකක් ඉන්න මේකට ක්‍රිටිකල් රීජන් එකේ මොකක්ද තියෙන්නේ
Z plus Z ඇත්තේ දාන තියෙන්නේ. මේක යන්දා මේ පැත්තේ තියෙන්නේ එහෙනම් ධන හින්දා මේක යගේ කීයද 102 යට තියෙන බලන්න කියලා තියෙන 0.02යි. එහෙනම් මේකේ මුළු වටිනාකම කීයද 0.05යි. අපිට ඕනි 0.05 මුළු වටිනාකම අපිට ඕනි මෙතන ඉඳන් මෙතනට වටිනාකම කොහොමද කියලා හොයාගන්න. එහෙනම් මෙතන වටිනාකම බලාගන්න 0.05න් අඩු කරන්න ඕනේ 0.02ක්. ඒතර එනවා 8.48 4800 තියෙන කොහෙද කියලා බලන්න මෙතනට දාගන්න. මෙතනට දාගන්න ඕනේ Z value එක. 0.4800යි. දැන් මෙතන Z value එක කීයද එන්නේ? අර 800 කීයද තියෙන්නේ? මචං දෙකක් තියෙනවා 4800 4798 තිබ්බනේ. ඔව් අය 4803 ඉතින් වැඩක් නැහැ නේ. ඒක 4803ට 3ක් තියෙනවා. අරක දෙකක් තියෙන්නේ. ඒක උන මචං සමානව තිබ්බොත් තමයි ගන්නෙ නේ හරියට. ඔව් අර දෙක සමාන තිබුණොත් විතර වෙනස සමානව විතර දෙකෙන් බෙදන්න. 4798 තියෙන කීයද? 1.96 තිබ්බේ. 2.5 බා. 2.5 බා. 2.05 නේ. 2.05. එහෙනම් මේක බලනවා. දැන් ඊට පස්සේ මේ ස්ටැටිස්ටික් එක බලනවා. Z එකේ x bar minus mu බෙදීම සිග්මා වෙනවද වර්ගමූලය x bar එක තිබ්බේ 69800යි නේ. minus 61,650 බෙදීම ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක 5000 තිබ්බේ. සාම්පල් අරන් තිබුණා 36 වර්ගමූලය කියලා කියන්නේ 6. එහෙනම් 68යි 69,800න් 61,650 අඩු කරලා අරකින් බලන්න 6න් බෙදලා. විනෝ ඔව් මේ ඕකේ දැන් අර ප්‍රශ්නයක් දාලා දැන් ප්‍රතිදීප ප්‍රශ්නයකට ওই වගේම පියවර ලියලා ගානේ ඇත් එහෙම හදිලා දැම්මත් ආන්නේ බා. ඔව් මේ පියවර ටික දැම්මත් ඇති බං. කොහොමත් මේක බලුවත් මේක ලියනවා. මේක වැරදුනොත් තමයි අවුල වෙන්නේ. මෙතන මෙහාට ඔක්කොම වරදිනවා. මේ ඕල්ටර්නේටිව් එක තමයි හරියටම ලියා ගන්න ඕනේ. මේක වැරදුනා කියන්නේ මෙතනින් එහා ඔක්කොම වැරදි. අවුලක් නැහැ. මේක වැරදුනත් මේක හරියනවා හැබැයි. මේක වැරදුනත් මේක හරියනවා. මේක ගන්න කොහොමත් අරට මේ එකයිනේ. ඒ තුනට මම පොදුව කියන්න තියෙන්නේ. සිග්මා නෝන් කේස් වලට අදාළ අන්නෝන් එකෙත් මේක එකම සූත්‍රයේ තියෙන. ඒ නිසා මේක හරියනවා. මේක වැරදුනොත් ඉතුරු ටික තමයි වරදින්නේ. හරි. ඒතකොට කීයද වෙලා තියෙන උත්තරේ 9.78යි නේ. 9.78යි. දැන් මේක මොකක්ද වෙලා තියෙන්නේ? එහෙනම් මේක තියෙන්නේ මේකට මෙහා පැත්තේ. මෙහෙම ඇන්දොත් මෙතන තියෙන 2.05. දැන් මේක තියෙන 9.78. එහෙනම් මේක මොකද්ද කරන්නේ? ඒකෙත් null එක රිජෙක්ට් කරන එක කරන්නේ. null එක රිජෙක්ට් කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ ඕල්ටර්නේටිව් එක ඇක්සෙප්ට් වෙනවා. ඕල්ටර්නේටිව් එක ඇක්සෙප්ට් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ කට්ටියගේ ඇවරේජ් සැලරි එක 61,650ට වඩා වැඩි කියන එක කියන්නේ 98ක කන්ෆිඩන්ස් ලෙවල් එක යටතේ. රයිට්. පස්වෙනි එකට යන්න. ඒ ටික ඔක්කොම එකම ටයිප් එකේ ගණන් තිබුණේ. Historical evening loan distance calls from particular city average 15.2 minutes per call. ඒ කියන්නේ නිව් එක තමයි තියෙන 15.2යි. in random sample එක 35 call 35ක් අරගෙන තියෙන sample එකේ mean time එක 14.29. assume that standard deviation එක known case එකක් එහෙනම් මේක using 5% significant level එක is there sufficient evidence to conclude that the average evening loan distance call has decreased කියලා අහන්න. එහෙනම් මේ කියන්නේ මොකද? new එක තියෙන 5.2 එහෙනම් average මේ call time එකේ call distance එක 15.2කට වඩා අඩු වෙයිද කියන එක අහන්න.
යන්න පළවෙනි එක null hypothesis එක h note එක h note එක ලියනකොට කොහොමද මෙව සමානයි 15.2 ඊට පස්සේ දෙවෙනි පියවර h1 එක මෙව මොකක්ද වෙලාගේ අඩු වෙයි කියලා නේද අහන්නේ ඩික්‍රීට් කියලා තියෙන එහෙනම් මෙව අඩු වෙයිද 15.2ට වඩා තුන්වෙනි පියවර critical region එක බලන්න critical region එක බලන්න result රිනයිසඩ් ඒ ඇවිල්ලා ඇති වගුව නිතරම බලා ගන්න මේක ඇදුවට පස්සේ වගුවෙන් තමයි කෙරෙන්න තියෙන්නේ මෙතන රින නිසා මේකේ අනිවාර්යෙන් තියෙන්නේ රින පැත්තෙන් 105 සිග්නිෆිකන්ට් ලෙවල් එක නේ තියෙන්නේ නෑ 102 කීයද 105 සිග්නිෆිකන්ට් ලෙවල් එක කරද එහෙනම් මෙතන 0.05යි එහෙනම් මේක වටිනාකම කිය 0.4500 4500 මතක දෙන්න තිබ්බේ නෑ ඒක තිබුණේ කීයද 4495යි 4505යි තිබ්බේ අපිට ඕනේ 4500නේ එහෙනම් මේක තිබුණේ කීයද 0.04 ධන 0.05 ඒක දෙකෙන් බෙදලා මෙතන 1.6 තිබුණේ ඒකට එකතු වෙන්න ඕනේ මේක 1.64යි 5යි දෙන්නේ මෙතන එතකොට ඍණ 1.64යි 5 තියෙන්නේ. එහෙනම් මේකට වඩා මෙහෙට આવොත් රිජෙක්ට් වෙනවා මෙහෙට આવොත් ඇක්සෙප්ට් වෙන එක වෙන්නේ. ඊට ස්ටැටිස්ටික් එක කරන z සමානයි x bar minus mu not එක බෙදනවා n වල වර්ගමූලය x bar එක කීයද උනේ 14.3 minus 15.2 ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එක තිබුණේ මිනිත්තු 5යි 5 බෙදීම කෝල් 35යි සාම්පල් එක. ඔක බෙදුම් පස්සේ කීයද? සුළු කරලා ගත්තා. සුළු කරලා ගත්තට පස්සේ එනවා ඍණ 1.06. දැන් බලන්න. මෙතන අඳිනවා මේක. හතරවෙනි ස්ටෙප් එක. මේ පහ. අපි මේ දෙක කම්පෙයාර් කරන්න තියෙන්නේ. එහෙනම් මේක යන්න අපි තියෙන කීයද ක්‍රිටිකල් රීජන් එක තියෙනෝනේ ඍණ 1.6යි 4යි 5යි. එහෙනම් මේක ඇතුළේදී ආවොත් මෙහෙට ආවොත් එනවා අනිවාර්යයෙන් මේක ඇක්සෙප්ට් වෙනවා නල් එක. දැන් මේක ඇතුළේම 0.6 කියන එක මේකට වඩා අඩු. එහෙනම් මේක තියෙන්නේ මේ හරිය එක වගේ. ඍණ 1.06. එහෙනම් මේක ඇතුළේ තියෙන මේ ෆෝරන් ඒරියා එකේදී නෙවෙයි. මේක ගිහින් නැහැ. එහෙනම් does not වෙලා තියෙන්නේ. දැන් මේක ෆෝරන් කරගෙන ගිහින් නැහැ. does not foreign. එහෙනම් මේකෙදි කියවෙන්න ඕන ටික තමයි ලියා ගන්න since the calculated test statistic does not fall in the critical region. කියන critical region එක fall in කරගෙන ගිහිල්ලා නැහැ. ඒ හින්දා මේකේ null එක accept වෙනවා කියන එක කියන්න ඕනේ. ඒකෙදි කියන්න ඕනේ since the calculated test statistic does not fall in the critical region. එතකොට අපිට ඊට පස්සේ we do not have enough evidence to reject H not in HA at 5% significant level. ඒ කියන්නේ 100% significant level එකකට මේක රිජෙක්ට් කරන්න අපිට evidence නැහැ. මොකද මේකට තියෙන්නේ accept කරන්න evidence තියෙන. ඒ හින්දා අපි null එක accept කරනවා. ඊළඟට 6 වෙනි එකේ තියෙන according to the given sample we can't conclude the decrease even in long distance call at 95 confidence කෙනෙක් කියනවා. 6 වෙනි එකට මොනවාරි තේරෙන්නේ නැත්නම් අහන්නද? හයවෙනි එක suppose the production line operation with a mean feeding weight of 16 ounces per container. මොනවද දන්න එක නා since or under filling can be dangerous. ඒ කියන්නේ මේකේ උපරිම මට තේරෙන විදිහට බර 16ක් වගේ ounces 16ක් තියෙන පුළුවන්ලු container එකක. හරි එතකොට මේකේ වැඩි වුණොත් අවදානවලු අඩු වුණත් අවදානවලු. එහෙනම් මේක මොකද්ද? මොන අවස්ථාවක්ද? වැඩි වුණත් අවදාන අඩු වුණත් අවදාන. එහෙනම් මේක සමාන ලකුණ කපන අවස්ථාවක්.
එහෙනම් two tail case එකක් මේකේ තියෙන්නේ. quality control inspector sample 30 items sample එකේ item 30ක් අරගෙන තියනවලු determine whether or not filling weighted has be adjusted the sample related revealed mean එක 16.32යි ounces තියෙනවා කියන්නේ from past data වලින් අරන් තියෙනවා the standard deviation එක known එකක් තියෙන 0.8යි using the 0.1යි බිඳුවේ level of significance can it be concluded that process is out of control not equal to 16 ounces. ඒතර alternative එක not equal එකකින් හදන්න කියලා කියන්නේ. alternative එක අතර ගත්ත කියන්නේ අවුලක් නැහැ. පළවෙනි පියවර මොකද්ද? null එක ලියනවා. h note එක එන්නේ මොකද්ද? mu එක සමානයි 16යි. දෙවෙනි එක ලියනවා h1 එක mu එක සමානයි 16යි. තුන්වෙනි එක මේකට කියලා බලන්න critical region එකේ මොකද තියෙන්නේ? sigma known case එකක් නේ. sigma known case එක ගන්න ඉතින් කොහොමද තියෙන්නේ? විශාලයි ඉතින් ඒ බැදීම දෙක. මෙතන ධන හින්දා ධන පැත්තෙන් ආද පැත්තෙම යන්නේ two tail එකනේ. right. two tail එකක් මෙහෙම 105 significant level එක එන 100 නෑ මේ 110යි significant level එහෙනම් 105 පහ දෙපැත්තට බෙදලා යනවා එහෙනම් මේ පැත්ත 0.05යි මේ පැත්ත 0.05යි අර එහෙනම් මේක ඇතුලේ එක ගෑල කටනකම කීයද 0.4500 මේකේ 0.4500 මේක වටනකම් දෙක හොයාගන්න හෙව් විදිය මතකයි හෙව්වනේ 4500 තිබුණේ 4500 පහලක ඒකවල 1.64 මතක දියේ 4495 4505 තිබුණේ ඒකට ඒකට අදාළ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා 1.6ට එකතු කරන එක කරේ මේ පැත්ත ඍණ වෙනවා ඒකට 1.64යි 5යි එහෙනම් මේක ඇතුළේදී වෙනවා නම් මේ මොකක් හරි එකක් මේක ඇතුළේදී ස්ටැටිස්ටික් එක වෙනවා නම් මේක ඇක්සෙප්ට් වෙනවා මේකෙන් පිට වෙනවා නම් රිජෙක්ට් වෙන එක වෙන්නේ හතරෙනි එක බලමු සමානයි අර විදියවනේ x bar minus mu naught එක බෙදෙනවා standard deviation එක known හින්දා එනවල වර්ගමූලය දාසය දශම තුනයි දෙකයි minus 16 standard deviation එක 0.8යි sample අරන් තියෙනවා 30ක් නේ එහෙනම් ඔක හදලා ගන්න දශම තුනයි දෙක බෙදන්න දශම 30 වර්ගමූලයෙන් බෙදුම් පස්සේ එනවා ධන 2.19 දැන් මොකද වෙලා තියෙන්නේ මේ කික්මෝලා ගිහිල්ලා ධන ඇවිල්ලා තියෙන්නේ කිව්වා මේකේ මේ පැත්තේ මෙහෙට හරි මේ පැත්තේ මෙහෙට හරි આવුත් අපේ ටෙස්ට් ස්ටැටිස්ටික් එක මේක රිජෙක්ට් වෙනවා කියලා දැන් අපේ වලින් ධන 2.19 එතන මේක රිජෙක්ට් වෙනවා කියලා කියනවා හරිනේ එකත් හරි මේ රික්මන්ඩ් කරේ එකම ටයිප් එකේ එනවද ලොකු දෙයක් නැහැ මේක අඳුර ගන්න එක නේ අර not equal ඔම තියෙනවනේ ඒ වගේ පොඩ්ඩක් අඳුර ගන්න හත් වෙනි එකට යන්න Authentic, a newspaper article stated that students of particular university spent an average 95 on year and investigate believe this average to high polled random sample. මේ 50 නෙවෙයි 25 කරගන්න කිව්වා සර් නේ. 25 කරගන්න කිව්වා. ඒතකොට මෙතන x bar එක දෙල දෙන 92 හින්දා කියපහා මේ s කියන්නේ මොකද්ද? මම කිව්වේ මොකද්ද මේ s කියන එක මොකද්ද? population standard deviation එකද sample standard deviation එකද? S වලින් මම මාක් කරේ මොකද්ද? ඉස්සෙල්ලා S වලින් මාක් කරේ මොකද්ද? population එක sample mean එකද තියෙනවා.
ඒ මොකද ඔය හදාගෙන ඉන්නේ? මං කිව්වා මේක අපි කතා කරනවා කියලා දෙකක් ගැන. එකක් පොපියුලේෂන් එක අනිත් එක සාම්පල් එක ගැන. හදාගන්න කිව්ව මෙතන 100 මේ කියන්නේ සාම්පල් සයිස් එක ස්ටුඩන්ට් 50 නෙවෙයි 25 කරගන්න කිව්වා. මේ 50 25 දෙකම නෙමෙයිද? නෑ 25 කරගත්තේ නේ. 50න් ඇදුවේ නැද්ද ඔය? 50 ඕ 25 කියලා දාන්න තියෙනවා. දෙකම මේ උත්තරේ හදලා තියෙනවා. අයව දෙනම් 25ට අදුමුකෝ. හා හා. ඒක හද. මේ එතන මේකේ තියෙන සාම්පල් එකේ මීන් එක මේ සාම්පල් ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක තියෙන්නේ පොපියුලේෂන් ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක තියෙන්නේ. ගානේ කෙලින් ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක නොවුන් කියනවනේ ඒ කියන්නේ සිග්මා කියන එක. ඒ කියන්නේ පොපියුලේෂන් එකේ ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක. හැබැයි ගාන සංකේත වලින් S වලින් දීලා තියෙනවා නම් ඒ තියෙන්නේ සාම්පල් එකේ ස්ටෑන්ඩඩ් ඩිවිෂන්. නම් මේක සිග්මා unknown කේස් එකක්. හොඳේ. සිග්මා unknown කේස් එක කියලා ඔළුවේ තියාගන්න. දැන් අපි නල් එකට යමු. පළවෙනියට කියන්නේ මොකද්ද? ගාන කිව්වෙත් නැහැනේ. ගාන දාපන් ගාන කිව්වේ නැහැ. newspaper standard in particular university spend average year එකට university school student ලා රුපියල් මේ yen 95ක් දානවා වියදම් වෙනවලු. student investigate below the average too high. එතකොට මේ වනේ student investigator who believed this average was too high. ඒ කියන්නේ මේක මේ yen 95 කියන එක ගොඩක් වැඩි කියන එක අදහස තමයි එතන තියෙන්නේ. too high කියලා. රැන්ඩම් සාම්පල් 50න් 25ක් ගන්න කිව්ව 25ක් අරගෙන එතන ඒකේ සාම්පල් එකේ තියෙනවලු 92.25යි ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක තියෙනවලු සාම්පල් එකේ 10යි කියලා. එතන the result test at the 5% significant level made by the newspaper. newspaper එකේදී එතකොට තියෙනවලු මේ 10 මේ සාම්පල් එක 10 තියෙන. එතකොට මේක සිග්මා unknown කේස් එකක්. අපි h note එක ලියනවා. මොකද h note එකේ ලියන්න ඕනේ. mu සමානයි 95යි. එහි කියන්නේ මේ 95 කියන එක too high ලු වැඩිලු. එහෙනම් අපෙන් අහන්නේ 95 too high කියන එක. too high කියන එක. එතකොට 95 කියන එක too high නම් මොකක්ද දෙන්න ඕනේ? h1 එකේ මේකෙදි 2 high 95 කියන එක ගොඩක් වැඩිලු. එහෙනම් අපි 95 කියන එක අඩු වෙන්න වෙනවා. 95 කියන එක අඩු වෙන්න ඕනේ. හරිද? එතකොට ඊට පස්සේ මෙතන බලනවා බිනෝ මේ ඔව් එතකොට මචං උතන නිකන් හයි කියලා විතරක් තිබ්බොත් ඒත් ඔය විදිහද? high කියලා තිබුණා. එතනින් අදහස ගන්න ඕනේ බං. ඒ කියන්නේ සම්පූර්ණ වාක්‍යයත් එක්ක අදහස ගන්න ඕනේ. මේක වටිනාකම වැඩි කියන අදහසයි උතන කියන්නේ. අඩු වේද කියන එක අහන්න මේට වඩා. හරි. ඊට පස්සේ තුන්වෙනි පියවර තියෙන්නේ මොකද්ද? ක්‍රිටිකල් රීජන් එක. මේක යටතේ ගිහින් බලන්න ක්‍රිටිකල් රීජන් එක මොකක්ද තියෙන්නේ? සිග්මා unknown කේස් එකක්. එහෙනම් මේක සිග්මා unknown කේස් එක කියන්නේ දෙවෙනි වගුවෙන් බලන්න ඕනේ. දෙවෙනි තීරුව one sample sigma unknown එකේදී මොකද mu එක අඩුයිනේ. mu එක අඩුයි 95ට වඩා. mu එක අඩුයි 95ට වඩා. එහෙනම් මේක තුන්වෙනි අවස්ථාව තියෙන්නේ. තුන්වෙනි අවස්ථාව t value එකක් තියෙන්නේ. t හරිද? මේ t ඍණ ta n minus 1. මෙන්න මේක හොඳට බලා ගන්න. අපිට මෙන්න මේකේ මේ ඍණ ta කියලා තිබුණොත් මෙතන මේ සිම්පල් ta එක ආවොත් එහෙම අපි බලන්න ඕනේ මොකක්ද? අපි බලන්න ඕනේ t ස්ටැටිස්ටික් වගුව. z value දෙන වගුව නෙවෙයි. මෙන්න මේ සිම්පල් t આવොත් බලන්න ඕනේ අපි t ස්ටැටිස්ටික් තියෙන වගුව. හොඳේ. මොකද? තුන්වෙනි එක ගත්තද? මේකට අනුව.
සරි ඔකට අනිත් පැත්තනේ. හරි. එතකොට මෙන්න මේ ඍණ t තියෙනකොට t අකුර තිබුණා. සිම්පල් t තිබුණොත් අනිවාර්යෙන් බලනවා t ටේබල් එක. හොඳේ. දැන් මේකට අනුව දැන් මොකක්ද වෙන්නේ? ඍණ ලකුණ නම් තියෙන්නේ. එහෙනම් මේකෙන් මේ පැත්තේ 100ට කීයද ලෙවල් එක? 105 නේද තිබ්බේ? 105යි 0.05 එහෙනම් මේකයි 0.05 ලෙවල් එකේ තියෙන්නේ. දැන් අපිට මේක මෙහෙම මේක 0.45 කියලා හදන්න පුළුවන්ද? බෑනේ. අපිට කියලා තියෙන t ටේබල් එකෙන් තමයි හදන්න ඕනේ. එහෙනම් මෙතන ලියා ගන්නවා අපි ta ඍණ ta n-1 කියන එක ලියා ගන්නවා. t මේකේ මෙතන මෙතන දැන් එන්නේ t අගයන් තමයි එන්න ඕනේ මේකේ. මේකේ තියෙන්න ඕනේ t අගයන් ටික. හරිද? දැන් ta කියලා කියන්නේ level of significance එක. කීයද? 0.05යි. අඩු කර n-1 n කීයද? පද ගණන කීයද? 25නේ කියමු සාම්පල් එකේ. 25න් එකක් අඩු වුණාන් පස්සේ 24යි. t ටේබල් එකට ගිහිල්ලා බලන්න one tail එක යටතේ 100ට 5 level එක යටතේ 24 කීයද තියෙන්නේ කීයද කියලා. අගේ t ටේබල් එකට ගිහිල්ලා 100ට 5 one tail එක යටතේ බලන්න 24 කීයද තියෙන්නේ කියලා අගේ. කීයද තියෙන්නේ? 1.71 හරි 1.71 0.9 1.71 මේ වෙලාවේ තියෙන මොනවාද t value එක තමයි මේ ඍණනේ ඍණ ප්‍රතිශත ඍණ දාගත්තා. දැන් එහෙනම් මොකද්ද? මේකට වඩා මෙහෙ ආවොත් එහෙනම් මේක රිජෙක්ට් වෙනවා. මෙහෙ ආවොත් මේක ඇක්සෙප්ට් වෙනවා. දැන් යන්නේ අපේ t value table එකේ කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ එහෙනම් t අගයක් එන්න ඕනේ අවසන්. t සමානයි x bar minus mu naught එක බෙදනවා s වලින් n වල වර්ගමූලය තියෙනවා. මෙතන මේක වෙනස් වුණේ මෙතන t වෙනස් වුණා. එච්චර වුණේ අරකට වඩා. x bar එක කීයද තියෙන්නේ? 92.25යි minus 95 සාම්පල් එකේ කීයද ආවේ? සාම්පල් එක තියෙනවා කී සාම්පල් ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක 10යි 25 ගන්නවා අපි 25 වර්ගමූලය කියලා කියන්නේ 5මනේ. එහෙනම් මේක 2යි. එහෙනම් 2.5 දෙකෙන් බෙදුවම කීයද එන්නේ? -1.375 නේ. දැන් මේක බලන්න. මම පස්වෙනි අවස්ථාවේදී දැන් මෙතන t value එක තියෙන කීයද? t value තියෙන මේක හොඳේ 1.71.09. දැන් මේක එහෙනම් මෙහි තියෙන්නේ කොහෙද? 1.375 කියන එකට අඩුයි. එහෙනම් ඒක තියෙන්නේ මේ හරිය එක වගේ. 1.375 මේ හරිය එක වගේ තියෙන්නේ. එහෙනම් මේක මොකද කරන්නේ? null එක accept කරන එක කරන්නේ. null එක accept කරනවා. බලන්න ඕනේ මේක ලියාගත්තා sigma unknown case එකක් හේද ගලින් මේකට ආවේ. මේකට අනුව right ඒක ඉවරයි. 8 වෙනි එකට යමු. අටවෙනි එක ටිකක් කේස් එකක් තියෙනවා. right 11 cartons of sugar each normally containing 1 kilo we randomly selected from a large batch of cartons. The weight of sugar they contained were. The support hypothesis 5% level mean weight for whole batch over 1%. ඒකට මේක අහන්නේ මේ බිනෝ ඔව්. මේ අරගේ මං මක්කගේ නෝට් එකේ ලියාගෙන තියෙනවා මේ 50ට නැ 30ට වැඩි නම් ඉස t ටේබල් එක බලන්න ඕනේ නැහැ කියලා බං.
එහෙම තියෙන්නේ නැති නා. මොකද අර දීලා නැහැනේ values. එතකොට reset table එකෙන්ම ගන්න පුළුවන්. දෙකන මේ වන් සාම්පල්ල 30ට වැඩි නම් මේ ඉසට් ටේබල් එක බලන්න කියලාද කියන්නේ? ඔව් අර මොකද අර table එක පොඩ්ඩක් බලමු ඒකේ ඔක්කොම නැහැ දීලා. ටී ටේබල් එක නෑනේ එහෙනම් පුළුවන් නේ. ඔව් ඔව්. මේ හරි ඊට පස්සේ දැන් මේකෙදි බලන්න. මේකෙදි කියන්නේ මේ සුගර් කන්ටෙන්ට් දින එකක් තියෙන්නේ. වැඩි තේරෙන්නේ නැහැ කියන්න. මේ එක මේක මේ බැච් එකක ඕවර් වෙනවලු 1 කිලෝග්‍රෑමකට ඕවර් වෙනවා. ඒ කියන්නේ නල් එක එහෙනම් මේක මේ අපිට හොයාගන්න පුළුවන් මේ මොකද්ද පොපියුලේෂන් එකක අගයක් මුකුත් දීලා නැහැ මෙතන. හරිද? පොපියුලේෂන් එකේ ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක දීලා නැහැ. ඒක දීලා නැහැ. ඒ හින්දා අපි මෙතන බලා ගන්න ඕනේ ඉස්සෙල්ලා අපිට හොයාගන්න පුළුවන් මොනවද කියලා බලන්න ඕනේ. දැන් අපි නල් එක ලියා ගන්න පුළුවන් නල් එකේ අහන්නේ මේ කිලෝ එකකට වඩා වැඩි වෙන්න පුළුවන් අවස්ථා තියෙනවද කියන එක අහන්නේ මේකේ. මේ සුගර් බැච් ඒවා. හරිද? එතකොට ඒකේ බර කිලෝ එකකට වඩා වැඩි වෙන්න පුළුවන් අවස්ථා තියෙනවද කියලා අහන්නේ. එතකොට කියන්නේ හූල් බැච් ඕවර් 1 කිලෝග්‍රෑම්. එතකොට ඒකට වඩා වැඩි වෙන්නේ. එහෙනම් ඒක තමයි නල් එක මේ ඕල්ටර්නේටිව් එක වෙන්නේ. නල් එක නම් mu සමානයි 1යි. හරි ඕල්ටර්නේටිව් එක නම් mu එක වැඩි වෙන්නද කියලා අහන්නේ එකට වඩා. හරිද? දැන් එතකොට මේක අපි දන්නවනේ සාම්පල් ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක දන්නේ නැහැනේ. දැන් සාම්පල් ස්ටෑන්ඩඩ් ඩිවිෂන් හොයාගන්න පුළුවන් කියලා දන්නවා. දැන් සාම්පල් එක මෙතන දීලා තියෙන්නේ. පොපියුලේෂන් එකෙන් ටිකක් අරගෙන සාම්පල් එකක් දීලා. එහෙනම් මෙතන දත්ත කීයක් තියෙනවද? 2යි 4යි 6යි 8යි 10යි 11ක් තියෙනවා. මේ 11 යගයන් ටික එකතු කරලා 11න් බෙදුවම පස්සේ අපිට එනවා නේද x bar කියන එක මීන් එක එනවා මෙතනින්. හරිද? ඉතින් මේ යගයන් ටික එකතු කරා 11න් බෙදුවට පස්සේ අපිට x bar කියන එක ගන්න පුළුවන්. හරිද? ඉතින් mu කියන එක දන්නවා දැන් කොහොමත් 1යි කියන එක. ඊට පස්සේ අපිට තව එකක් අඩු. දැන් මේක sigma unknown case එකක් වුණාද අපිට sample එකේ standard deviation එකට තියෙන තේ හදාගන්න. එහෙනම් sample එකේ standard deviation එක හදාගන්න සූත්‍රයක් තියෙනවා. ඒක ගැන ලියගමුකෝ. ඉස්සෙල්ලාම නල් එක ලියනවා h note එක සමාන h note එක ලියනකොට mu සමාන 1යි. ඊට පස්සේ අහන්න over වෙයිද කියලා අහනවා. එකට වඩා වැඩි වෙයිද කියන එක අහන්නේ. දෙක තුන්වෙනි අවස්ථාව මේක මොකද්ද sigma unknown case එකක්. ඒ නිසා critical region එකට මොකද වෙන්නේ? sigma unknown case එක කියන්නේ t value එකක්. මේක වැඩි වෙයිද නම් TA n ඍණ එක. හරි එහෙනම් මේක ධන TA තියෙන. එහෙනම් මේක මෙන්න මේ පැත්තේ යගයක් එන්න ඕනේ. කීයද 100ට 5යිද ලෙවල් එක තියෙනවා කි? සිග්නිෆිකන්ට් ලෙවල් එක කීයද කිව්වා? 105නේ. හරි. 0.05. දැන් අපිට ඕනේ මේකේ t value නේ. ඔය t value එක හොයාගන්න යන්නේ. t value එක හොයාගන්න නම් දැන් අපි දන්නේ නැහැනේ මේකේ. දැන් බලන්න 0.05 තියෙනවා මෙතන. ඒක දැන් අපි දාගමු. මෙතන ගහගන්න පුළුවන්. TA n ඍණ 1. TA කියලා කියන්නේ මේ සිග්නිෆිකන්ට් එක. n කියන්නේ 11 11 එකක් ගියාම 10යි. 10 යට කීයද තියෙන්නේ 0.05. t value එකේ ටේබල් එකේ කීයද තියෙන්නේ කියලා බලපන්. 10 යට තියෙනවා. n minus 1 කියන්නේ 10යි 11 එකක් ගියාම 10යි. එකයිදශම අටයි එකයි දෙකයි බහනේ. 1.8 ඔය තමයි මෙතන දාලා වැලියු කියන මේකට අඩු වුණොත් තමයි මේක ඇක්සෙප්ට් වෙන්නේ. මේකට වැඩි වුණොත් රිජෙක්ට් වෙන එක වෙන්නේ. දැන් අපි මේකට සූත්‍රය මොකද්ද? t සමානයි x bar minus mu naught එක s බෙදීම n වල වර්ගමූලය. දැන් අපි මේක x bar දන්නේ නැහැ. x bar හොයාගන්න විදියක් කිව්වා. අර ටික ඔක්කොම එකතු කරලා 11න් බෙදුවට පස්සේ එනවා කීයක් ඇවිත් බලන්න. ඒ level of significance එක තමයි 105 කියන්නේ. ඔව්. අනිත් එක නෙමෙයිද? මොකද අනිත් එක? confidence එක නෙමෙයිද? නෑ වෙන්න බෑනේ. නෑ confidence එක නෙවෙයි. මේ කීයද x bar වල තියෙන කීයද? ඒ අර අතන 1.8යි 1.2යි 5 විතර කොයි බයික් ගත්තේ? ඒක ගන්නේ t table එකට යන්න. t table එකට ගිහිල්ලා
වන් ටේල් එක යටතේ බලන්න 100.0.05 යටතේ 10 එන් 10ට එන්නේ තියෙන එන් 10ට කියලා බලන්න කීයද තියෙන්නේ කියලා. කීයද තියෙන්නේ බං x y කීයද එන්නේ? අර ටික එකතු කරලා එක හොයන් බෙදුවන් පස්සේ 1.04 එන්න ඕනේ බලන්න. right new එක L එකයි. දැන් අපි දන්නේ සාම්පල් එකේ ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එක. මෙතන ගන්න 11 වර්ග මූලය තියෙන්න ඕනේ. දැන් මෙතන සාම්පල් එකගේ දන්නේ නැහැ. ඒක හොයාගන්න සූත්‍රයක් තියෙනවා. අපිට පුළුවන් වේරියන්ස් එක හොයන්න මෙන්න මෙහෙම. මේ තමයි සාම්පල් එකේ වේරියන්ස් එක ගන්න ඉස්සෙල්ලා වර්ගයෙන්. ඒක හොයන්න පුළුවන් සිග්මා x minus x බාවල වර්ග මූලය බෙදනවා n minus 1. හරිද? මේක තමයි අපිට වේරියන්ස් එක හොයන සූත්‍රය. ඊට පස්සේ මේකෙන් එනවනේ යම්කිසි උත්තරයක්. ඒ උත්තරේ වර්ග මූල කරාම අපිට එනවා s කියන අගේ. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක එනවා. ඒ මේකෙන් එන උත්තරේ වර්ග මූල කරාට පස්සේ. දැන් අපිට මේ ටික ගන්න කොහොමද කියලා බලන්න. මේක තමයි සූත්‍රය හොඳේ. වේරියන්ස් එක හොයන සූත්‍රය මේක. මේක වර්ගමූල කරාට පස්සේ තම මේකම මෙහෙම වර්ගමූල කරත් කමන්නේ. මේ වර්ගමූල කර ගමන් එන උත්තරේ. හරි දැන් ලියාගමු. මෙන්න x එක ලියනවා. x minus x බාල ලියනවා. x minus x බාවල වර්ගය දෙනවා. මේ ටයිම් සීරීස් එක වගේ තමයි දැන්. දැන් මට ඒ වැලියු ටික කියාගෙන යනවා ටක් ගාලා. ආයෙමනේ. දැන් මේ ටික වැඩක් නැහැ මේ ලියන්නනේ. x0 x minus x bar x minus x bar වල වර්ගය x0 ටිකක් ගාලා ගියගෙන යන්නකෝ. තියෙන ටික ගාලා යන්න. 1.02යි හා 1.08යි එකයි. දැන් මෙතන අපි මීන් එක ආපු විදිහද 1.04. එහෙනම් මේකෙන් මේක අඩු කරන්න තියෙන්නේ. 1.2කින් 1.04ක් අඩු කරලා පස්සේ ඍණ 0.02යි 1.5 ගියන් 0.01යි දාන 1.8න් ගියන් පස්සේ 0.04යි මෙතන ඍණ 0.01යි එකෙන් 1.4ක් ගියන් පස්සේ ඍණ 0.04යි 0.02යි දාන 0.04යි 0.03යි ඍණ එකෙන් 1.4ක් ගියන් 0යි 0.03යි දාන ඍණ 0.04. දැන් මේක වර්ග කරගන්න මෙහෙට දාගන්න. 0.03යි 4යි 0.04යි
බිඳුවයි 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 එකයි බිඳුව දශම බිඳුවයි බිඳුවයි එකයි හයයි බිඳුව දශම බිඳුවයි 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 එකයි බිඳුව දශම බිඳුවයි බිඳුවයි එකයි හයයි බිඳුව දශම බිඳුවයි 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 හතරයි දැන් මේ තීරුව එකතු වෙනවා සිග්මා තමයි මේ තීරුව එකතු වෙන්නේ සිග්මා xn x බාර වර්ගයට තමයි මේක එකතු වෙන්නේ එකතු වෙනවා කීයද බිඳුවයි දශම බිඳුවයි බිඳුවයි 9.2 මෙන්න සිග්මා xn x බාර වර්ගය කියන එකද සූත්‍රය මොකද්ද කියමු s variance එකේ සූත්‍රය xn x භාගේ වර්ගය සිග්මා බෙදීම n - 1 එක දැන් මේ උත්තරේ දන්න 0.0.9යි 2යි කියන එක. හරිද? ඊට පස්සේ මේක බෙදීම n 11 එකක් ගියම 10යි. 10 ඊට පස්සේ තව එකක් මේ පැත්තට එන එක වෙන්නේ. 0.0.0.9යි 2 තමයි මේකේ වේරියන්ස්. එහෙනම් මේක අපි වර්ගමූල කරගමු ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක එනවා. එතකොට කීයද එන්නේ? වර්ගමූල කරගමු. බිඳුවයි දශම බිඳුවයි 3යි බිඳුව තමයි එන්නේ වර්ගමූල කරගමු. ඒ උත්තරේ කොහෙද දෙන්නේ මෙන්න මෙතනට එන්නේ. මෙතනට දාගත්තම හරි. මේ දශම බිඳුවයි 3යි බිඳුවයි 3. ඔක දාගන්න මෙතන සුළු කරගන්න තියෙන්නේ. එතකොට එනවා 4.4යි 2ක් එනවා එතනට උත්තරේ. හරිනේ. h නෝට් එක යටතේ තියෙන්න ඕනේ කීයක් තිබුණේ? මතකත් නෑ. 1.8යි ගණන් තිබුණේ. ඔය 1.8යි ගණන් තිබුණේ. alright. එහෙනම් ඒකට වඩා මේක මොකද්ද? වැඩි. එහෙනම් මේකේ null එක රිජෙක්ට් වෙන එක වෙන්නේ. right. හරි. නමේ රච්චංකුම් මෙන්න 2 sample එක location දෙකේ තියෙන්නේ. Assume that Pete's Coffee is looking to possible location for new shop to help make decision. There look number of pedestrian to go by each 2 locations 1 hour segments. Random samples show තියෙනවා mean pedestrians තියෙනවා AB කියලා දෙකක sample standard deviation එක තියෙන මේකේ. ඒතකොට standard මේක නෑ. population එක නෑ. ඒක මේක sigma unknown case එකක්. number of hours sample එකේ තියෙනවා මෙච්චර. Another assume the two population variance are not known but equal. එතකොට මේ population එකේ variance එක. ඒ කියන්නේ population දෙකේ variance එක කියන අපි D කියලා. ඒක variance එක දන්නේ නැල්ලු. හැබැයි ඒක equal කියලා කියනවා. එහෙනම් two sample ලෝකෙට කියනවා. එතකොට මේකේ location A කියන එක අපි mu1 කිව්වොත් location B එක අපිට mu2 කියන්න පුළුවන්. එතකොට mu1 එකෙන් mu2 එක අඩු කරලා D කියන එක එන්නේ variance එක එන්නේ නම් මේකේ කියනවා mu1 එකේ වෙනසයි mu2 එකේ වෙනසයි දන්නේ නැල්ලු. හැබැයි ඒ දෙකේ වෙනස සමානයිලු. ඒ දෙක සමානයි. variance එක සමානයි නම් අපිට අගයක් ඒ කියන්නේ mu1 එකයි mu2 එකේ අගය දන්නේ නැල්ලු. හැබැයි ඒක සමානයි කියනවා. එතකොට වටිනාකම කීයද? mu1 minus mu2 සමානයි 0යි කියන්න පුළුවන්. ඒක complete the required step null and alternative have this 1% of significance and their both sides have same number of pedestrians. Calculation 9 confidence interval. අපිට මේක significant කරලා කියන්නේ මේ 100ට 1 යටතේ උනේ 95ක නෙවෙයි. උදේ මොකක් හරි කේස් එකක් තිබුණා මට මතක නැහැ කියන්නේ. 100ට 1 යටතේ තමයි බලන්න ඕනේ.
2 සාම්පල් එකක් එන 2 සාම්පල් එකක් ලියන්න ඕනේ ඕල්ටර්නේට් මුසෙල්ලාම නල් එක ලියනවා h නෝට් එක සමානයි μ1 මයිනස් මේක ලියන්න ඉස්සෙල්ලා μ1 කියන්නේ මේක μ2 කියන්නේ මේ ලොකේෂන් b එක කියලා ලොකේෂන් a එක තමයි μ2 කියන්නේ μ1 කියන්නේ ලොකේෂන් b තමයි μ2 කියන්නේ. එතන මේකේ ඩිෆරන්ස් මේක සමාන වෙනවා d වලට හරි. d කියන එක අපි දැන් මොකද කියන්නේ? d කියන එක equal නම් මේක සමානයි. එහෙනම් ඊට පස්සේ ඕල්ටර්නේටිව් එක කොහොමද යන්නේ? මේක බිඳුවට අසමානයි කියන්නේ මේ දෙක අසමානයි කියන එක. නැත්නම් මේක ලියන්න පුළුවන් μ1 සමානයි μ2 කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ μ1 එක මයිනස් μ2 එක බිඳුවට අසමාන වෙන්න පුළුවන්ලු. අන්න ඔක තමයි ඕල්ටර්නේටිව් එක. නැත්නම් μ1 අසමානයි μ2 වෙන්න පුළුවන්. මේ අවස්ථාව දෙක ඊට පස්සේ තුන්වෙනි එක නම් ක්‍රිටිකල් රීජන් එක බලන්න මේක යටතේ බලන්න සිග්මා අන්නෝන් කේස් එකක් සිග්මා අන්නෝන් කේස් එක 2 සාම්පල් එකක් t ට වැඩි හින්දා මේක ලාර්ජ් සාම්පල් වෙනවා. ඒතර බලා ගන්න අසමාන ලකුණු තියෙන පළවෙනි එක නම් මේකේ එතකොට සිග්මා අන්නෝන් කේස් එකක් අන්නෝන් කේස් එකේ තියෙනවා t. එතකොට t සමානයි z a බෙදීම 2. gt අසමානයි t වැඩි එක. හරි මෙතන දැන් මේ හරිය t එකක් නෑනේ අපි. ඉතින් z එක. එහෙනම් මේක z ටේබල් එකෙන් තමයි බලන්න ඕනේ. මෙතන t තිබ්බට මෙතන z එකක් ගෙන තියෙන්නේ. මේ මෙතන තියෙන අගේ තමයි බලාගන්න. මෙතන t සිම්පල් t තිබ්බම මේක t ටේබල් එකෙන් බලන්න ඕනේ. right. එතකොට දැන් මේක බලන්න 2 එකක් තියෙන 2 සාම්පල් එකක් තියෙන්නේ. 100ට එකයිනේ. 100ට එකයි නම් මේක පැත්තක් යන කීයද? 0.005යි. මේක 0.005යි. හරිනේ. එතකොට නික හැදේ. සමානයි බිඳුව ගත්ත ඒවා එතන අතන තියෙන වේරියන්ස් එකක් මේ කියන්නේ මේක අපේ μ1 එක μ2 කියන එක දන්නේ නැහැ කියනවා. හැබැයි ඒක සමානයි කියලා කියන්නේ. μ1 එක සමානයි μ2 එකට. ගාන එහෙම තියෙනවද? ඔව් ගාන තියෙනවා. වේරියන්ස් එකක් නැහැ කියලා කියනවා. ඒක බට් ඒ දෙක ඉක්වල් කියලා කියනවා. හරි. එතකොට දැන් මෙතන දැන් තියෙනවානේ. දැන් මේකට අනුව දැන් සූත්‍රය මොකද්ද? t සමානයි x bar 1 minus x bar 2 minus d. සූත්‍රය ඔක්කොම තියෙනවා මේකේ. එතකොට S1 කියන්නේ සාම්පල් එකේ ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එකේ වර්ගය. හරිද? ඒක බෙදෙනවා n1 එකෙන්. ඒකට එකතු කරනවා සාම්පල් 2 එකේ ස්ටෑන්ඩඩ් මේ ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එකේ වර්ගය බෙදීම n2. ඊට පස්සේ ඒකේ සම්පූර්ණ වර්ග මූලය බලනවා. ඔය ටික දාගන්න. RCC එක 347යි මුල. 347ක් අඩු වෙනවා. ඒත් ඒක බෙදන්න ඕනේ 122 වර්ගය බෙදීම n කියන්නේ 35යි. දාන මෙතන 85 වර්ගය මෙතන n කියන්නේ 50යි. මේක සම්පූර්ණම වර්ග මූල වෙන්න ඕනේ. සම්පූර්ණ වර්ග මූල. ඒකට උත්තරය එනවා. මේක බැලුවේ නැහැ. sorry. ඉසෙට් ටේබල් එක නැත්නම් මෙතන කීය දෙන්න ඕනේ? දෙපැත්තටම 0.04යි 0.5න් අඩු වෙනවා 0.005. එහෙනම් මෙතන ටයිම් පහ එකයි එන 4950යි. බලන්න 4950 තියෙනවද කොතනද කියලා. මෙතන දාගන්නේ දාගත්තේ නැහැ. මෙතන එන්න උත්තරේ 3.1යි හොඳේ. 3.1 t value එක දාන්න. 4950 කොහෙද තියෙන්නේ t table එකේ? මචං t table එක නෙවෙයි set table එක නේ. ඔව් set table එක. දෙකයිශම් පහේ හත බං. 2.57 ඔව් නැද්ද? 0.4යි 4950 නේ. ඒක තියෙන ආමචන් දෙකක් තියෙනවා. මේ 7යි 8යි. අය මේ දෙක එකතු කරලා දෙකෙන් 2.5යි දෙකක් තියෙනවා. දෙක එකතු කරලා ගන්නවා. අය එකතු කරලා දෙකෙන් බෙදාට පස්සේ 2.5 7යි 5යි. 2.5 7යි 5යි ඉන්නේ. මෙතන ඉන්න රින 5යි 7යි. අය දැන් මේක මෙතන දානා කියන්නේ දානාගේට වඩා මෙයාගේ වැඩි නේ. එහෙනම් මේක රිජෙක්ට් වෙන එක වෙන්නේ.
රිජෙක්ට් කරන එක කරන්න. හරි අවසානයකට අච්චංකු 10ට බිනෝ එතකොට බං මේක මේ අර දැන් අපි මුලින් හොයන්නේ අර මේ මියු එක අඩු කිරීම මේ දෙක ඇයි බං එහෙම සාම්පල් දෙක අඩු කරනවද එහෙම අඩු කළාද ගන්න ඒකේ ඔව් එහෙම තමයි හැමතිස්සෙම මේකේ 2 සාම්පල් ඒ වගේ μ1 μ2 සමානයි d කියලා කියන්නේ මේකෙදි මෙන්න මේ නල් අවස්ථාවේදී d කියලා කියන්නේ වේරියන්ස් එකේ දෙකේ වේරියන්ස් කියලා කියන්නේ මේක d එකට ඉතින් මේකේ කියනවා මේකේ වේරියන්ස් එකක් දෙක කියන්නේ මේ දෙක අගයන් දන්නේ නැල්ල ඕන කියලා දැන් මේ දෙක අගයන් දෙනවනේ මේ දෙක අගයන් දුන්නාට පස්සේ මෙතන දාගන්න පුළුවන් අපිට අගය බිඳුව වෙන්නේ නැහැ නේද එතකොට ඊළඟ එකේ එහෙම එකක් තියෙන බලමු එතකොට right 10 වෙනි එකට යන්න two types of plastic are suitable for use and electronic component manufacture electrical manufacture තියෙනවලු the breaking strength of plastic is very important is known the standard deviation එක දන්නවලු මේ වගේ ඒතර standard deviation 1යි standard deviation 2ේම ඒතර අගේ 1යිලු random sample size එකේ එකක් n1 එක 10යිලු අනිත් n2 එක 12යිලු normal distribution we obtain x bar එකේ තියෙනවා 1.2.5 155 x ගන්න x දෙකේ then මේක sigma known case එක the company will not adopt plastic 1 unless it mean breaking strength exceed that of plastic 2 by at least 10 psi මේක කියනවා එතකොට මේකද කියන මොකද පළවෙනි කියන්නේ මෙතන අපි plastic 1 2 කියන එක මම mu1 mu2 කියලා දාගත්තොත් mu1 කියන එකට වඩා mu2 එක 10ක් අඩු අවම වශයෙන් 10ක්වත් වැඩි වෙයි කියන එක තමයි මෙතන තියෙන්නේ. හරිද? Therefore, based on sample information, would you use plastic 1? Use the significant level of ගැන ඒතකොට plastic 1 එක use කරන්න මේ ගැන අහන්නේ මේකෙදි. ඒක plastic 1 එක නම් plastic 1 එක මේ 10ට සමාන වෙන්න ඕනේ. නැත්නම් මේකේ 10ට වැඩි වෙන අවස්ථාවක් ගැන කියන්නේ. mu එක රින mu 2 හරිද එතන mu එක රින mu 2 සමානයි 10 එතකොට අපේ ඔල්ටර්නේටිව් වෙන්නේ මොකද්ද mu එක මේ mu එක වඩා මේ මේක unless mu එක මේ වැඩි වෙයිද mu එකට වඩා mu දෙකේ අගය වැඩි වෙයිද අහනවා 10ට වඩා හරිද mu දෙකේ අගය 10ට වඩා වැඩි වෙයිද කියන අගය තමයි අහන්නේ ඔල්ටර්නේටිව් එකේ මෙතන මේකෙදි ලියන්න mu එක කියන්නේ මේක mu දෙක කියන්නේ මේක කියලා ලියන්න ඊට පස්සේ ලියන්න h note එක mu සමානයි mu එක ඍණ mu දෙක සමානයි 10යි මේ දෙකේ වෙනස තමයි මේකට වඩා මේකෙන් මේක 10ක් වැඩි කියන එක තමයි මේ අදහස තියෙන අරකේ අර මිනල් අවස්ථාවේදී හැමතිස්සෙම මේක සමානයි දෙවෙනි අවස්ථාව h1 එක mu 1 minus mu 2 වැඩි වෙයිද ඇටලි exceed වෙයිද කියලා අහනවා 10කට වඩා තුන critical region එක මොකක්ද ඒතකොට වැඩි අවස්ථාවකට තියෙන්නේ මේක sigma known case එකක් මේක මට කියන්න අමතක වුණා යන්නකො මේකට slide එකට යන්න ස්ලයිඩ් එකේ තියෙන ඔය the company will not be adopted unless mean breaking මෙතන මේ තියෙනවා 12 sample size n1 10 and n2 12 drawn from normal distribution මම කියවන මොකද normal distribution කියලා එකක් තිබුණොත් අපි sample එකේ ගාන 30ට වඩා අඩු වුණත් අපි ගන්න ඕනි large sample විදිහට තමයි මේක හදන්න ඕනේ එහෙනම් මේකත් large sample විදිහට තමයි හදන්න ඕනි මේකෙදි හදන්න 2 sample case එකේ sigma known එකේ large sample වලට යන්න ඒකට ගියාට පස්සේ තියෙනවා සූත්‍රය දෙවෙනි එකනේ දෙවෙනි සූත්‍රයට අනුව ZA එන්නේ එතකොට ZA එක මේකට ගියා මේක දාන්න නම් මේ පැත්තේ තියෙන්න ඕනේ
කීයද 100ට 5නේ. ඔව් 5 ලෙවල් එක 0.05. එතන මේක 0.4 4500යි. හරිනේ. ඊට පස්සේ ඉසට් ටේබල් එකට දාගන්න අරක x bar එක ඍණ x bar 2 minus d බෙදීම වර්ගය බෙදීම n එක ධන ක වර්ගය බෙදීම n දෙක ඔය ටික දාගන්න. තියෙන කීයද 162.5 minus 155 minus d කියන්නේ 10 තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන RL වර්ගය කියන්නේ එකේ වර්ගය එකයි මේක එකයිනේ දීලා තියෙනවා. එකේ වර්ගය බෙදීම 10 ධන මෙතනත් එකේ වර්ගය බෙදීම 12. ඔය ටික සුළු කරාට පස්සේ එනවා බලන්න මෙතන 162.5 52.5 ගියන් පස්සේ 7 දශම ගානක් එන්නේ. 7.5 ධන එනයි ධන 7.5 මේ ඍණ 10කට ගන්න ඍණ ගානක් එනවා. මෙතන උත්තරේ ඍණ වෙනවා. මෙතනින් බෙදුවාට පස්සේ එන්නේ 5 දශම ගානක් බලන්න දාලා 5.83. දැන් බලන්න මේ ඍණ 5.83 තියෙන්නේ කොහේද මේකේ? අන්න මෙහෙම යනදොන් හරිද? මේක 0.05යි. 0.05යි මෙතන තියෙන්නේ. මෙතන ලෙවල් එක කීයද තියෙන්නේ? 4500 කීයද තියෙන්නේ බලන්නකො. 4500 මතක තියලා තිබුණේ. අතන දෙකක් එකතු වෙන 0.04 ඒතර 1.64 තිබ්බි. හරි. 1.64 මෙතනත් තියෙන්නේ. දැන් මේකට වඩා මෙයාගේ වැඩි අඩුයි. මෙතන තියෙන්නේ ඍණ. එහෙනම් මේක තියෙන්නේ කොහෙද? මෙන්න මෙහෙ තියෙන්නේ උඩ. එහෙනම් මං කිව්වා මේකට වඩා මෙහෙ තියෙන ඔක්කොම ටික මොකද්ද වෙන්නේ? null එක accept කරනවා. මේක තියෙනවා මේ හරිය වගේ. ඍණ 5.83. එහෙනම් මේකේ තියෙන්නේ මොකද්ද? මේකේ තියෙන null එක accept කරනවා කියලා කියන්න ඕනේ. හරි. මණ්ඩා ඉන්නවද? මණ්ඩා ඉතුරු ගණන් දෙකක් ඉදිරි කරන්නම්කෝ. නැතුව ඇතිනේ. හරි. ඉන්නවද? ඉන්නවනේ. ඇයි? මණ්ඩා 11 කරනවා. ඔව්. ඒකේ බං මට අර දෙක සුවර් නෑ බං හැදුවට. ඔව් වෙනස්ද එහෙනම් දන්නේ කවන්න. නෑනේ. ඔව් පස්සේ බලමු. අර 2 සීන් එක තියෙන්නේ. ඒ දෙක පස්සේ බලමු එන හරි. ඔව් ඊට පස්සේ ඔව්. අපරාධනේ. ඔව්. මං හැදුවා ඒ වුණාට ඒක සුවර් නෑ බං. මොකද්ද? ඔව් ඒ මම දන්නේ නැහැ බං මම බැලුවේ නැහැ. හරි එහෙනම් නැති. එහෙනම් අපි ගියා.